අයිබෝන් හැමෝටම අද නම් අපි අවකලන භාවිතය ගැන තමයි කතා කරන්නේ. අවකලන භාවිත ප්‍රශ්න පත්‍ර කීපයක් සාකච්ඡා කරලා ඒවට අදාළ කරුණු ටිකක් පොඩ්ඩක් කියලා දෙනවා. ඊට අමතරව ළමයි ඔයගොල්ලන්ට පුළුවන් හරි අපිත් එක්ක දිගටම සම්බන්ධ වෙන්න. හරි මේක දිගටම අපේ channel එකේ දිගටම දාන්නේ ඔයගොල්ලන්ගේ උසස් පෙළට අදාළ සියලුම වීඩියෝස් සංඛ්‍යානය ඇතුළත් සංඛ්‍යානය වගේ සංඛ්‍යානය සංකීර්ණ සංඛ්‍යා සම්භාවිතාවය වගේ සම්පූර්ණ ප්‍රශ්නවල තියරි ප්‍රශ්න දානවා. ඊට අමතරව ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් හැම සතියෙම වෙනවා. ඊට අමතරව තව ඉස්සරහට අපි බලාපොරොත්තු වෙනවා. හරි. තව ඔයගොල්ලන්ට මේ අවුරුද්ද විභාගෙ ලියන ළමයින්ට විශේෂ වීඩියෝස් කිහිපයක් දාන්න. ඉතාමත්ම විශේෂ වීඩියෝස් කිහිපයක් කවුරුත් නොදාපු. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් නම් මෙන්න මේක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් අපේ වීඩියෝ එකක් දාපුවම ටක් ගාලා ඒ වීඩියෝ එක බලන්න. හරි. ඔයගොල්ලන්ට උදව් වෙන වීඩියෝස් පමණයි අපේ channel එකේ දාන්නේ. ඒ නිසා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. උසස් පෙළ ඉහළ ජය ගන්න. ඔයගොල්ලන්ට මේක හොඳ සවියක් වෙයි කියලා අපි හිතනවා. එහෙනම් අපි යමු අවකලන භාවිත. එතකොට ළමයි මම මේ හැම සතියෙම දාන්නේ අපි අපේ රිවිෂන් ක්ලාස් එකේ කරන පාඩමට අදාළ පාස් පේපර්ස්. අපි රිවිෂන් ක්ලාස් එකේ සාමාන්‍යයෙන් දවසට පාස් පේපර් එකකින් භාගයක්, ඒ කියන්නේ සම්පූර්ණ ප්‍රශ්නකින් භාගයක් කරන්න පුළුවන් විදිහේ පාඩම් අනිවාර්යයෙන්ම පාඩමක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් කරනවා. ඉතින් ඒකට අදාළ පාස් පේපර්ස් ටික තමයි අපි මේකේ දාන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ සතිය අපි කරේ අවකලනය භාවිත කොටස. එතකොට අවකලනයේ භාවිත ගැන කතා කරද්දී මේක හරි සබ්ජෙක්ට් එකට නැත්නම් මේක ප්‍රායෝගිකව අපිට යොදා ගන්න පුළුවන්. ප්‍රායෝගිකව යොදා ගන්න පුළුවන්. දැන් ඒක නිසා ළමයි මේක ඉතාමත්ම වැදගත්. ඔයගොල්ලන්ට විභාගයෙන් අනිවාර්ය ලකුණු 70ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් එන කොටසක්. ඉතින් ළමයි අනිත් කරුණ තමයි හොඳට මතක තියාගන්න ඕන තවත් කරුණක් තියෙනවා. අනිත් කරුණ තමයි ළමයි ඔයගොල්ලන්ට මේ අපි යන ක්‍රියාපටිපාටිය හරි අපි යන ක්ලාස් එක යන ක්‍රියාපිළිවෙල හරි මේ තාම සම්බන්ධ වෙන්න බැරි ළමයෙක් ඉන්නවනම් එයාට පුළුවන් මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන නම්බර් එකට WhatsApp message එකක් දාලා ඒකට join වෙන්න. ඔයාලට කලින් වීඩියෝස් ටික කලින් රෙකෝඩින්ග්ස් ටික ලබා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේ සතිය ඉඳන් join වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු 2005 මම මේක ළමයින්ට අමාරුම කියපු ප්‍රශ්න ටික තමයි මුලින් සාකච්ඡා කරන්නේ. එහෙනම් 2005 අපි සාකච්ඡා කරමු. 2005 එන්න මෙහෙම කතාවක් කියන්නේ. සමචතුරස්‍ර පතුලක් සහිත එහෙත් පියනක් රහිත සමචතුරස්‍ර පතුලක් සහිත එහෙත් පියනක් රහිත ධාරිතාවය 256යි. යුත් ඍජු කෝණාශ්‍රාකාර පෙට්ටියක්. හරි. ඒ කියන්නේ පතුල සමචතුරස්‍රාකාර වෙච්ච ඍජු කෝණාශ්‍රාකාර පෙට්ටියක් කියන්නේ මොකද්ද? නිකන් ගිනි පෙට්ටියක් වගේ. නමුත් පතුල සමචතුරස්‍රය. හරි. පතුල සඳහා අවශ්‍ය ද්‍රව්‍යවල වර්ග සෙන්ටිමීටර. ඒ කතාව වැඩක් නැහැ. එහෙනම් මුලින්ම අපි බලමු මෙන්න මේ මොකද්ද මේ ධාරිතාවයෙන් අපිට ලබා ගන්න පුළුවන් දේ. හරි. ධාරිතාවයෙන් අපිට ලබා ගන්න පුළුවන් දේ ගැනයි අපි මේ කියන්නේ. ළමයි ඔයගොල්ලෝ දැන් මේ දිග පල්ල ගැන මුකුත් කියලා නැහැ. එහෙනම් අපි දිග පල්ල ළමයි ගන්නවා අකුරු දෙකක්. මොකද්ද? xy කියලා ගමු. හරි. xy කියලා. හරි. උපරාල කොට අඳින්න බෑ. හරි. නමුත් බලමු මේ වගේ මේකේ මේ පෙට්ටියේ පළ මේ සමචතුරස්‍රාකාර පතුලක්. පතුල සමචතුරස්‍රාකාරයි. එහෙනම් ළමයි පැත්තකදී x නම් හරි මේ මෙයාගේ පැත්තකදී x නම් දෙපැත්තම x පතුලේ ඉන්නේ ළමයි වර්ගඵලය x වර්ගය. ඊට අමතරව ළමයි උස කීයද? උස එනවා y. උස අපි y කියලා ගමු. දැන් පතුලට අපි x කියලා ගත්තා. පතුලේ පැත්තකදී x කියලා ගත්තා. හරි. එතකොට ළමයි පතුල සමචතුරස්‍රාකාර නිසා මේ පැත්තත් x නම් මේ පැත්තත් x. හිතෙන්ම මවා ගන්න. හරි. හිතෙන්ම මවා ගන්න. එතකොට මෙයා x නම් පතුලේ සමචතුරස්‍රාකාරයේ නිපාතය xමයි. හරි. දැන් උඩ ගැන මුත් කියලා නැහැ, උස ගැන මුත් කියලා නැහැ. එහෙනම් උස ගැන මුත් කියලා නැත්නම් උසට වෙන මකුරක් ගන්න ඕනේ. දැන් ළමයි ගානේ මුකුත්ම කියලා නැහැ. හොඳේ. x ගන්න කියලාත් නැහැ, y ගන්න කියලාත් නැහැ. අපි අතින් දාගන්න. එහෙනම් මේ අතින් දාගත්ත ඒවා බලමු අපි ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා. එහෙනම් මේ මොකද්ද කියන්නේ? මෙයාගේ ධාරිතාවය. ධාරිතාව කියන්නේ පරිමාව තමයි නේද?
පරිමාව කියන්නේ සාමාන්‍ය පරිමාවයි ධාරිතාව අතර වෙනසක් තියෙනවා. හරි. ධාරිතාවය කියන වචනේ සිංහල තේරුම තමයි දැරිය හැකි උපරිම පරිමාව. දැරිය හැකි උපරිම පරිමාව. හරි. එහෙනම් මෙයාගේ දැරිය හැකි උපරිම පරිමාව මොකද්ද? හරි. දිග වැඩි කිරීම පළ වැඩි කිරීම උස. හරි. එහෙනම් ධාරිතාවය වෙන්නේ දිග x පළලත් x උස y. x x y. එහෙනම් මේ කියන්නේ ළමයි x වර්ග y. කීයද? ධාරිතාවය අපිට දීලා තියෙනවා 250. 250. වර්ග සෙන්ටිමීටර දීලා තියෙනවා. අපි වර්ග සෙන්ටිමීටර වැඩි පොඩ්ඩක් අමතක කරා. හැබැයි ඒකක මතක තියාගන්න. එහෙනම් වර්ග සෙන්ටිමීටර නම් මේ ඔක්කොම සෙන්ටිමීටර වලින් එන්නේ ඉච්චරයි. ඊට පස්සේ කියනවා හරි පතුල සඳහා අවශ්‍ය ද්‍රව්‍ය බල වර්ග සෙන්ටිමීටරයකට මෙන් 8 ගුණයක් ඍජු කෝණාශ්‍රයේ පැති සඳහා යනවලු. හරි වැය වෙනවා. මෙන්න මේ පැතිවල හරි වර්ගඵලයේ පැති කීයක් තියෙනවද මේ පැත්ත තියෙනවා මේ පැත්ත තියෙනවා එහා මේකයි මේක එහා පැත්ත තියෙනවා මේකයි මේක මෙහා පැත්ත තියෙනවා පැති 6නේ මේ වගේ තියෙන්නේ මේ දැන් ඝනකාව ඍජු කෝණාශ්‍රාකාර පෙට්ටියක් කියන ඝනකාවය හරි ඒතකොට ඝනකාවේ පැති 6ක් තියෙනවා ඒගොල්ලෝ වැදගත්ම කරුණක් කියලා දෙනවා පීඩන රහිත කියන්නේ පීඩන නැහැ පීඩන නැහැ කියන්නේ උඩ බලුව නෑ මේ උඩ එක්කෙනා නෑ එහෙනම් ළමයි මොකද්ද මේ කියන්නේ අවශ්‍ය ද්‍රව්‍යවල වර්ග සෙන්ටිමීටරයට වැය වෙන වඩාත් ලාභදායී පෙට්ටිය අහන්නේ ලාභදායී පෙට්ටිය ළමයි මේක පෙට්ටියක්නේ හදන්න කියලා තියෙන්නේ පෙට්ටියක් එහෙනම් මේකට පරිමාවක් කියලා තියෙන එයා ධාරිතාවය කියලා තියෙනවා හරි මම ඔයගොල්ලන්ට පන්තියේ කිව්වා මේ කියන්නේ ළමයි මොකක් හරි මෙතනින් ඩේටා එකක් ගන්න හරි මේ මෙතනින් ගන්න ඕන ඩේටා එක මම ඔයගොල්ලන්ට කියලා දීලා ඇති හරි දැම්ම හදිස්සි වෙන්න එපා ඊට පස්සේ මොකද්ද බලන්න කියන්නේ දැන් මේ පෙට්ටියනේ හදන්නේ පෙට්ටිය හදනවා කියන්නේ වටේ හදන්න ඕන වටේ මැද මුකුත් හදන්න නෑ එහෙනම් වර්ගඵලය තමයි අවශ්‍ය වෙන්නේ එහෙනම් ඔයාට අවශ්‍ය වෙන වර්ගඵලය අවශ්‍ය වෙනවා දැන් වර්ගඵලය හදද්දි ඔයාලට කියන පතුල හදන්න යන විදිහම වගේ පැත්තක් හදන්න 8 ගුණයක් යනවා පැත්තක් හදන්න 8 ගුණයක් යනවලු එහෙනම් පතුලේ වර්ගඵලය මොකද්ද දැන් මෙයාට යන වටිනා දැන් මෙයාට යන වියදම බලමු හරි දැන් මේ ලාභදායී වෙන්නේ කියන්නේ මොකද්ද වියදම අවම කරන්න ඕන වියදම අවම කරන්න ඕන. ඔක තමයි ළමයි වචනේ. හරි අපිට අවම උපරිම කියන වචනේ අපිට අවශ්‍ය. ඉතින් ලාභදායී වෙන්නේ හරි මෙයා හදන්න යනවනේ වියදම. හරි ඒක ගැන කතා කරන්න කියන්නේ වියදමක් යනවනේ. වියදම අවම කරාම නේද ලාභය වැඩි. වියදම අවම කරන්න. එහෙනම් වියදම සොයාගෙන වියදම අවකලනය කරන්න. හරි වියදම සොයාගෙන වියදම අවකලනය. ඕක තමයි කතාව. දැන් වියදම හොයාගන්නේ කොහොමද? මෙන්න මෙච්චරයි. පතුල හදන්න වර්ග සෙන්ටිමීටරයකට මිල අපි ගමු ආකාර එක පතුල සෑදීමට මිල වර්ග සෙන්ටිමීටර එකකට c නම් අපි c කියලා ගමු. හරි පැත්තක් සෑදීමට වර්ග සෙන්ටිමීටර එකකට කොච්චර යනවද? මේ වගේ 8 ගුණයක් 8යි c වේ. හරි ඔයගේ වල යන්න. හරි ඒවා හිතේ පැත්තක් දැන් ඒගොල්ලෝ කටින් ඒගොල්ලෝ ගාන කියනවනේ ළමයි. හරි යටි පතුල සෑදීමට යන වියදම සීලු පතුල සෑදීමට යන වියදම වගේ 8 ගුණයක් මෙයාට යනවා එහෙනම් පතුල සෑදීමට යන වියදම අපි c කියලා ගමු වර්ග සෙන්ටිමීටර එහෙනම් මෙයා 8යි c මෙයා 8යි c දැන් එහෙනම් අපෙන් අහන්නේ මොකද්ද වඩාත්ම ලාභදායී කියන්නේ මොකද්ද ළමයි මොකද්ද දැන් අපි මේක අවකලනයට දාගන්නේ කොහොමද අවකලනයේ තියෙන අවමයි උපරිමයි පමණයි ඉතින් ලාභදායී වෙන්න නම් මොකද්ද වෙන්න ඕන ළමයි? අපේ වියදම අවම වෙන්න ඕන. වියදම අවම වුණොත් තමයි ලාභදායී වෙන්නේ. හරි. දැන් බිස්කට් එකක් හදන්න. ඔයගොල්ලෝ බිස්කට් නම් බිස්නස් එක කරන්නේ. හරි. බිස්කට් එක හදන්න. හරි. යන වියදම වැඩි වුණොත් ඔයගොල්ලන්ට පාඩුයි. ඇයි? විකුණන ගාන දැන් අපි තුමු චොක්ලට් බිස්කට් එකක් කියලා. හරි. 50 චොක්ලට් බිස්කට් එක. ඔයාලට 30ක් ගියොත්ද වැඩි හොඳ 40ක් ගියොත්ද හදන්න? අපි 40ට හදලා 50ට කරුණා ලේසි 30 හදලා. ඉතින් වියදම අවම වෙන්න ඕන. එහෙනම් වියදමන ප්‍රකාශනය ලියන්න. මං කිව්වේ අපිට අවම උපරිම කරගන්න ඕනේ කඩ අපි ප්‍රකාශනය යන්නේ වියදම නෙමෙයි. හරි. මුළු වියදම A නම් මම ලියනවා A කියලා. A නම් A සමානයි දැන් මොකක්ද නෑ වියදම් වෙන්නේ පතුල හදන්න එනවා. තමයි පියන රහිතයි කියනවා හරි. එහෙනම් පැති කීයක් තියෙන්නේ? මේක පැති 5යි හදන්න ඕන.
පැති 5යි. ඇයි දැන් මේ පෙට්ටිය ඇතුලේ මොකුත් නැහැනේ. වටේ පෙට්ටියනේ හදන්න තියෙන්නේ. එහෙනම් පැත්තේ 4යි. පැත්තේ 4යි. හරි. පැත්තේ 4ක් තියෙනවා. එහෙනම් පැති 4ට යනවා එක පැත්තක x දිග උස y ඔන්න පැත්තක වර්ගඵලය ඒ වගේ 4යි. හරි. ඔන්න පැත්තක වර්ගඵලය පැති 4 වර්ගඵලය දීලා තියෙනවා. හරි. වර්ග සෙන්ටිමීටරයක් හදන්න 8යි 100 යනවා. එහෙනම් 8යි 100 වලින් වැඩි කරන්න ඕනේ. හරිනේ. පැති 4 හදන්න යන වියදම. පැති 4 වර්ගඵලය පැත්තක වර්ගඵලය xy වැඩි කරා 4න් පැති 4 වැඩි කරනවා වර්ග සෙන්ටිමීටරයට යන වියදම 8යි 100. හරි. දැන් මතක තියාගන්න මේවා අපි අතින් දාගත්ත ඒවා. එහෙනම් අවසාන උත්තරේ ඒගොල්ලෝ ඉන්න බෑ. අවසාන උත්තරේ ඒගොල්ලෝ ඉන්න බෑ. එහෙනම් පැති 4 හරි. තව මොකක්ද වෙන්නේ? යට එනවා x වැඩි කිරීම x සමය තුලස්ත්‍රාකාරයට වැඩි කරනවා යාට යන වියදම කීයද? c. යාට යන වියදම c. එතකොට සියල්ල වෙනවා. මෙතන එනවා ළමයි 32යි x y c කියලා. මෙතන එනවා x වර්ග c කියලා. මේ පැත්තේ මේ පැත්තේ a එනවා. එහෙනම් ළමයි හරි. හරිද? දැන් පද බලන්න c කියන අතින් දාගත්තාම නියතයක්. c කියන අතින් දාගත්ත නියතයක්. හරි. එතකොට ඒක අවුලක් නැහැ. නියත ප්‍රශ්නයක් නැහැ මේකට. විචල්්‍ය දෙකක් තියෙන්න බෑ. මං කියන්නේදී විචල්්‍ය දෙකක් තියෙන්න බෑ. මේ පැත්ත එක්කන හරි අවුලක් නැහැ. මේ පැත්ත බලන්න රාශිරාවටි දන්නවා දැන්. හරි. මේ පැත්ත මොකද්ද? x තියෙනවා. y කියනවා. විචල්්‍ය දෙකක් තියෙනවා. එහෙනම් ළමයි මේක මොකටද? ඔයගොල්ලෝ දැන් නිකම්ම දන්නවා. මේක ලියද්දිම ඔයගොල්ලෝ දන්නවා. y කියන්නේ මේක උක්ත කරන්න දීපු එකක් තමයි මේ කියන්නේ. මෙයා මෙතන y එක උක්ත කරන්න දාපු එක තමයි මෙන්න මේ දත්තය. එහෙනම් 256 බෙදීම x වර්ගය. 256 බෙදීම x වර්ගය. එහෙනම් ළමයි y වෙනුවට දාන්න පුළුවන් අපිට x 256 බෙදීම x වර්ගය. x වර්ගය c. එහෙනම් මේ x මේ x කැපිලා යනවා. මේ x මේ x කැපිලා යනවා. එහෙනම් ළමයි මුළු වියදම එනවා අපිට මෙන්න මේ. හරි 32 අපි සුළු කරන්න යන්න 32 256. හරි 100 වල 100 රුපියල් තියෙනවා. 32 256 32 වැඩි කිරීම 256 c බෙදීම x. උඩ තියෙන සම්පූර්ණ නියතයක් 32 වැඩි කිරීම 256 වැඩි කිරීම c බෙදීම x. මෙතන තියෙනවා x වර්ගය c. x වර්ගය c. එහෙනම් මුළු වියදම ඔන්න. දැන් අපිට ලාභදායී එක හොයන්න කියන්නේ. එහෙනම් ලාභදායී වෙන්න මුළු වියදම අවකලනය කරනවා. මුළු වියදම අවකලනය කරනවා. හරි. එහෙනම් මේක ලියා ගන්න. හරි. අපි ඊළඟ කොටසට යමු. එහෙනම් දැන් අපි යමු මුළු වියදම අපි ඒ දන්නවා කීයද? 32යි 256යි c බෙදීම x ධන x වර්ගය c. එහෙනම් මුළු වියදම අවම වෙන එක්කෙනා මුළු වියදම අවම වෙන මාන නේද අපිට හොයන්න කියලා තින්නේ. ඔව්. මුළු වියදම අවම වන පරිදි හරි පෙට්ටියේ මාන කියන මොනවද තමයි? දිග බෙදීම පළල. sorry දිගයි පළලයි. හරි දිගයි පළලයි හොයන්න කියලා තින්නේ. මාන කියන මොනවද? එච්චරයි මාන. හරි sorry දිග පළල උස. ඔය තමයි මාන පෙට්ටිය එක. හරි. එතකොට දැන් ඔයගොල්ලෝ දන්නවා යට පතුල xx දිගයි පළලයි දෙකම සමානයි. දැන් උසවයි ඔය ටික තමයි ඔය තුන හොයා ගන්නවා. එහෙනම් ළමයි හරි වඩාත්ම ලාභදායී වන්නේ වියදම ඒ අවම විටය. එහෙනම් ඒ කියන්නේ හරි වියදම ඒ හොඳේ d a යට d මේ පැත්තේ තියෙන කවුද dx විටදී එහි අවම හෝ උපරිම ලැබේ. ළමයි මේ ලියන මේලි ලකුණු ඔය ලියන්නේ අපි ලකුණු. හරි. එහෙනම් අවකලනය කරමු. හරි. අවකලනය කියන්න එපා. බෑ කියලා. මෙයා අවකලනය කරාම උඩ නියතේ හැම තිබ්බා. එයා වෙනස් වෙන්නේ නැහැ. නියතේ සීට් කියන නියතයක්නේ. මෙයා අවකලන ඍණ 1 යට x අවකලනය කරා ඍණ 1 යට x වර්ගය ඉන්නේ. ඍණ 1 යට x වර්ගය ඉන්නේ.
හරි ඍණ එකයට x වර්ගය මෙයාව කරණය කරාම ළමයි 2xc 2xc එහෙනම් ඕක බිඳුවට සමාන කරන්න හරි බිඳුවට සමාන කරන්න සමානයි බිඳුවයි එහෙනම් මෙයා බිඳුවට සමාන කරන්න ඍණ 32 256 x වර්ගය c ධන 2xc සමානයි බිඳුව. හරි සමානයි බිඳුවයි. හරි. ළමයි ඍණේ කරන් යන්නේ එහා පැත්තට. ඍණේ කරන් යන්නේ එහා පැත්තට. හරි. එතකොට ළමයි 32යි 256යි c බෙදීම x වර්ගය සමානයි 2xc. හරි. මේ c ට මේ c කැපෙනවා. හරි. දෙවරක් 1යි දෙවරක් 16යි. හරි මේ x එහා පැත්තට යනවා අපිට අවසාන උත්තරය ළමයි 16 වැඩි කිරීම 256 කියන x ගණය. x ගණය කියන්නේ 16 වැඩි කිරීම 256 කියන. හරි අපිට පුළුවන් මේක හදාගන්න. හරි මම පොඩි වැඩක් කරනවා. හරි හොඳට බලාගන්න. හරි මම පොඩි වැඩක් කරනවා. මම මෙන්න මේ 16 හරි දෙකක් මෙයාට දෙනවා. දෙවරක් 8 කියලා ලියන්න පුළුවන් මට මෙතන. දෙවරක් 8 කියලා ලියන්න පුළුවන්. ඒතර මෙයාගේ දෙකක් මෙයාට දුන්නා මෙයා දෙකකින් වැඩි වෙනවා 512යි. 512යි මෙතන එනවා 8යි. අවුලක් නැහැනේ. දෙවරක් 8. එහෙනම් අපිට එනවා x ඝනය කියන්නේ 8 වැඩි කිරීම 512. හරි. එහෙනම් x කියන්නේ ළමයි මේකේ ඝන මූලය. x කියන්නේ මේකේ ඝන මූලය. x එනවා ඝන මූලය 8 512. 8 වැඩි කිරීම 512යි ඝන මූලය. හරි. එතකොට x කියන්නේ හරි. හොඳට බලා ගන්න. මෙයා දෙකේ ගණනේ 8 කියන්නේ 512 ගෙන 8 ගණනේ. හරි. එළියේ තියෙන ඝන මූලයේ ඝනයට ගණය කැපිලා යනවා. දෙවරක් 8 16යි එන්නේ. ළමයි ඒක ගානේ සෙන්ටිමීටර් 16. එහෙනම් ළමයි මෙන්න එනවා මොකද්ද? හරි. පළල sorry යට පතුලේ පැත්තක දිගේනවා ළමයි x කියලා. පතුලේ පැත්තක දිග අපි x ගත්තේ. පැත්තක දිගේනවා 16යි. හරි. අපි දන්නවා y කියන්නේ 256 බෙදීම x වර්ගය කියලා. හරි. ධාරිතාවය. එහෙනම් 256 බෙදීම 16 වර්ගය. ඒ කියන්නේ ළමයි 1 සෙන්ටිමීටර. හරි. y කියන උස ආවේ 1යි. හරි. එහෙනම් උස 1 සෙන්ටිමීටර. හරි. මේ හරියද? මෙතන ආවමයි අවුන්ටව සන්තෝසයි. කෙලින්ම මේ උත්තරේ දාන්න. කෙලින් මේ උත්තරේ දාන්න. ළමයි අපින් අහලා තියෙන්නේ වියදම අවම විට. එහෙනම් ළමයි අපි පෙන්වන්න ඕන. හරි. x සමානයි 16 වෙලාවට වියදම අවමද නැද්ද කියලා. x සමානයි 16 වෙලාවට වියදම අවමද නැද්ද කියලා. එහෙනම් අපි බලන්නේ කොහොමද ඒක? හරි. අවමද නැද්ද බලන්න. dA යට dx ගේ ලකුණ පරීක්ෂා කරන්න ඕන. ලකුණ. හරි. ලකුණ. x සමානයි 16 වෙලාවටයි. හරි. ළමයි ඔයාලට මතකද දන්නේ නැහැ. හරි. dA යට dx අපිට ආවේ උත්තරේ. අපිට ආවේ හරි 32 වැඩි කිරීම 256. sorry 32 වැඩි කිරීම 256යි. x වර්ගය ඍණ +2xc නෝක තමයි ආවේ. ඔනෝක තමයි අපිට ආවේ. එහෙනම් 16ට වඩා අඩු වෙලාවට මෙයාගේ ලකුණු බලන්න ඕන. හරි. මේක අපේ පන්ති ආගත්තා තේරෙන්නේ නැහැ. හරි. 16ට වඩා අඩු වෙලාවට. හරි. 16ට වඩා අඩු වෙලාවට මෙයාගේ ලකුණු පරීක්ෂා කරන්න ඕන. 16ට වඩා අඩු වෙලාවට. එහෙනම් දාන්න 16ට වඩා අඩු එකක්. අපි දාමු 10 වගේ. තමයි ඍණ ගණන් දාන්නේ අපි හරි. ඍණ ගණන් දාන්නේ නැහැ හේතුව දිගවලනේ. හරි දිගවල. එහෙනම් d යට dx 16ට වඩා අඩු වෙලාවට දාන්න. දාලා බලන්න මොකද වෙන්නේ කියලා. 10 වගේ දාමු 10. 10 දැම්මම තමයි මෙතන ඉන්නේ 10 වර්ගයේ 100යි. හරි 100යි. එහෙනම් එන්න ළමයි. මෙතන ඉන්නේ බෙදනවා 100. මෙතන එන උත්තරේ 100ෙන් බෙදනවා. හරි. එතකොට එන්නේ ළමයි නිකන් හිතනවා 256 100ෙන් බෙදුවම එන්නේ 2.0 ගාණක්. 2.30 ගාණක් 32යි 64ක් 65ක් වගේ.
මෙතන 2 වැඩි කිරීම 10 20යි. හරි 2 වැඩි කිරීම 10 20යි. මෙතන ඍණ 64ක් එනවා. එහෙනම් උත්තරේ මොකක්ද දෙන්නේ? ඍණයි. එන උත්තරේ ඍණ උත්තරයක්. එන උත්තරේ ඍණ උත්තරයක්. දැන් 16 වඩා වැඩි එකක් දාන්න ඕනේ. ලකුණු පරීක්ෂා කරන්න. 16 වඩා අඩු එකයි 16 වඩා වැඩි එක කියලා. හරි. දැන් මම මෙතන එනවා. මම දානවා නිකන් 16 වඩා වැඩි ගන්න ඕනේ. අපි දාමු 100. 100ම දාමු. හරි ලොකු එකක්. දැන් මම මෙතන බෙදීමු කිය 10 10. අම්මට මේක 10 10න් බෙදවමු නිකන්. හරි. පොඩි ගාණක් එන්නේ. ධන 2 වැඩි කිරීම 100. හරි 200. 200ක් වෙනවා මෙතන. ඉස්සල්ලාවේ ඍණ 60 ගාණ. හරි බෙදීම අඩු ගාණක් ආව ඍණ 60 ගාණයි ආවේ. දැන් මෙතන යටට 100 දැම්මොත් ළමයි. මෙතන ඉන්නේ 3ක් 4ක් වගේ. මෙතන එනවා 200. එහෙනම් ධන වැඩි වෙනවා. එහෙනම් ධන. එහෙනම් ළමයි. හරිද? x සමානයි 16 දී ඍණ වලින් ධන වලට වැඩි වෙනවා නම් ප්‍රස්ථාරය අඩු වෙනවා. ප්‍රස්ථාරය අඩු වෙනවා. එහෙනම් ඔයාලට ලියන්න පුළුවන් x සමානයි 16යි සෙන්ටිමීටර මීටරදී. හරි. වියදම අවම වේ. වියදම අවම වේ. එවිට හරි. දිග හා පළල 16ක් වන අතර උස සෙන්ටිමීටර් 1ක් වේ. සෙන්ටිමීටර් 1ක් වේ. ඔන්න 2005 ගාන අවසන්. හරි. මේවා ඉතින් හරි අමාරු නැහැ. හරි අමාරු කරන්නේ නෙමෙයි. හරි අපි මේවා හදන්න ඕන විදිය ගානට දාලා තියෙන්නේ. දැන් ළමයි ඔයගොල්ලෝ බලන්න අලුත් ගණන් කවුරුත් කිව්වේ නැහැ. අලුත් ගණන් තමයි අමාරු කියලා හිතන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ පේනවනේ ඔයගොල්ලෝ අලුත් ගණන් නෙමෙයි ගේමක් නැතුව හදන්න පුළුවන් පන්ති ආවම. හරි පරණ ගණන් තමයි අමාරු. හරි පරණ ගණන් අපි හදලා පුරුදු වෙන්න ඕන. පරණ ගණන් කියන්නේ මේවයි. හරි මේවා. එහෙනම් අපි ඊළඟට 2010ට 2010 තමයි ඊළඟ අවුරුද්ද. 2010 තමයි කියනවා දෙන ලද දිගින් යුත් කම්බියක් කොටස් දෙකකට කපා ඇතලු. හරි එතකොට එක කොටසක් වෘත්තයක හැඩයෙන් නවා ඇති අතර හරි දිග දෙකයි දිග LH කෙනෙක් හොඳයි දිග LH කෙනෙක් දෙනවා කියන්නේ එක්කෙනෙක් දෙකකට කපලා දිනවා කෑලි දෙකකට කපලා හරි එක්කෙනෙක් වෘත්තයක් හැඩයට නවා ඇති අතර අනිත් එක්කෙනා සමචතුරස්‍රයක් හැඩයට නවා ඇතලු. හරි වෘත්තය හා සමචතුරස්‍රයේ වර්ගඵල ඓක්‍ය AX නම් AX ඔන්න මොකක්ද යක් පෙන්වන්න කියලා දීලා තියෙනවා. හරි ඊට අමතරව හරි අපෙන් අවසානයේ යන්නේ සමචතුරස්‍රයේ පාදයක් හා විස්කම්බය සමාන වන විට හරි වර්ගඵලය අවම වන බව පෙන්වන්නේ. හරි කතා වැඩක් නැහැ. හරි වර්ගඵලය ගැන ලියලා වර්ගඵලය අවම කරන්න තියෙන්නේ වෙන මොකුත් නැහැ. හරි වර්ගඵලය ගැන ලියලා වර්ගඵලය අවම කරන්න කියන්නේ. හරි එහෙනම් මුලින්ම කියනවා ළමයි දිග L කියනවා. දිග L කියනවා. හරි දිග L කියනවා. ළමයි මෙච්චරයිනේ කියන්නේ වෙන මොකුත් කියන්නේ නැහැ. මොකද්ද කියන්නේ? කියනවා. හරි කපලා තියනවා. අපි x ගැන මොකුත් කියලා දෙනවද? හරි මෙහි x යන වෘත්තයේ හැඩයෙන් නවා ඇති කම්බි කොටසේ දිගයි. හරි. ඔන්න කොටස් දෙකකට කඩනවා. මොකද්ද? x කියන කෙනෙක් කඩනවා. හරි. මෙයාගෙන් තමයි වෘත්තය හදන්නේ. මේ x කියන දුරෙන් වෘත්තය හදනවා. එතකොට මෙයාගේ සම්පූර්ණ දිග L. හරි. එහෙනම් ළමයි මේ කොටස කීයද? L ගෙන් x අඩු කරනවා. L ඍණ x. L ඍණ x. මෙයාගෙන් හදනවා සමචතුරස්‍රය. සමචතුරස්‍රය. AX කියලා කියනවා මෙන්න මේ සමචතුරස්‍රයේ වර්ගඵලයයි හරි වෘත්තයේ වර්ගඵලයයි ඓක්‍ය. හරි. එහෙනම් ළමයි වෘත්තයේ වර්ගඵලය හොයාගන්න මොකක්ද ඕනේ? πr වර්ගය. πr වර්ගය ඕනේ. πr වර්ගය ගන්න r හොයාගන්න ඕනේ. r හොයාගන්න ඕනේ. සමචතුරස්‍රයේ වර්ගඵලය හොයන්න පැත්තක දිග ඕනේ. පැත්තක දිග ඕනේ. ඉතින් ළමයි මේක සමචතුරස්‍රයක් විදිහට නාවලා තියෙන්නේ. හරි. සමචතුරස්‍රයක් විදිහට නළුවෙකව ළමයි. හරි. මෙන්න හරි මේ හතරම සමානයි. එහෙනම් මේ හතර එකතු කරාම මෙයා එන්න ඕනේ L ඍණ x. මේ හතර එකතු කරාම L ඍණ x එන්න ඕනේ. එහෙනම් පැත්තක දිග කීයද?
L ඍණ x 4ට බෙදන්න තියෙන්නේ ළමයි. පැත්තක දිගේ එන්නේ L ඍණ x බෙදීම 4යි. පැත්තක දිගේ එන්නේ. ඇයි? 4 එකතු කරාම L ඍණ x 4ම සමානයිනේ. එහෙනම් පැත්තක දිගේ යන්නේ L ඍණ x බෙදීම 4යි. L ඍණ x බෙදීම 4යි. L ඍණ x බෙදීම 4යි. හරි. ඔහම 4ක් ආව නේද? පැත්තේ ඔක්කොම දිගේ L ඍණ x එන්නේ. ඉතින් පැත්තක දිග L ඍණ x බෙදීම 4යි. එහෙනම් සමචතුරස්‍රයේ වර්ගඵලය එන්නේ. සමචතුරස්‍රයේ වර්ගඵලය. හරි. L ඍණ x බෙදීම 4 වාරයක් L ඍණ x බෙදීම 4 එකතු කිරීම. අපිට තව ඕනේ වෘත්තයේ වර්ගඵලය. වෘත්තයේ වර්ගඵලය වන්න නම් අපිට මුකුත් ඕනේ නැහැ r ඕන. හරි. දැන් වෘත්තයේ වර්ගඵලයට අපිට දෙන්නේ x තුනක් වෙනවා. හරි. සම්පූර්ණ වෘත්තයේ වටේ දිග මෙයානේ නවන්නේ. එහෙනම් වටේ දිග ඉන්නේ x. අපි වටේ දිග x. අපි අරය r කියලා ගමු. එහෙනම් වටේ දිග ඉන්නේ 2πr. 2πr. 2πr කියන්නේ x. 2πr කියන්නේ x. අපිට ඕනේ ළමයි r නේ. r ඕනේ අපිට. ඇයි πr වර්ගය කියන්නේ? එහෙනම් ළමයි 2π x බෙදීම 2යි 5. එහෙනම් ළමයි වෘත්තයේ වර්ගඵලය. වෘත්තයේ වර්ගඵලය 5r වර්ගය. 5 r වෙනුවට තියෙන කවුද දැන්? x බෙදීම 2යි 5. x බෙදීම 2යි 5 වර්ග. හරි. එහෙනම් එනවා මෙතනින් L ඍණ x ගේ වර්ගය බෙදීම 16 මෙතන එනවා. හරි. 5ට 5ක් යට කැපෙනවා. එතකොට එනවා x වර්ගය උඩ එනවා. යට එනවා 4යි 5. x එනවා උඩ යට එනවා 4යි 5. 4යි 5. එහෙනම් ළමයි ඔයාට එනවා සම්පූර්ණ මෙන්න මේක බව පෙන්වන්න. ඉතින් x කියන එක ඒගොල්ලෝ කියලා තියෙනවා. හරි. ඒතකොට මේ වගේ වෙලාවට x ඒගොල්ලෝ x කියන එක කිව්වේ නැත්නම් ඉතින් ඔයාට ගන්න හදන්න ඔයා ක්‍රමයකට හැදුවොත් එමෙදී උත්තරේ වරදිනවා. හරි. අනිවාර්යෙන්ම ගන්න ඕනේ වෘත්තයට x කියලා. ඉතුරු ටික එළියට x. එහෙනම් ළමයි මොකද්ද මේ කියලා තියෙන්නේ? හරි. ඔන්න ඔක ලියා දක්වන්න කියලා තියෙන්නේ. ඔන්න ඔක ලියා දක්වන්න කියලා තියෙන්නේ. එහෙනම් අපෙන් අහනවා ඊළඟට a9. a9 කියන්නේ මොකද්ද? a9 දුන්නොත් බය වෙන්න එපා ළමයි. හරි. a9 කියන්නේ ඔයා මේ හොයාගත්ත එක ඇසුරෙන්. ඔයා මේ හොයාගත්ත එක ඇසුරෙන්. එහෙනම් අපි a9 කොටස හදන්න. a9 කොටස හදන්න අපි. හරි. අවයි මෙයා. හරි. a9 හරි. a9 මෙයා මොකද්ද කියන්නේ? ඊළඟ සමචතුරස්‍රයේ පාදයක් වෘත්තයේ විස්කම්බයෙන් සමාන වන විට අපිට එයා වැඩක් සමාන වන විට වර්ගඵලය අවමයක්. වර්ගඵලය අවමයක් වෙන තැන බලන්න මුලින්. හරි. වර්ගඵලය අවමයක් කළා එතන වෘත්තයේ විස්කම්බයයි මෙයාගේ පාදයයි සමානයි කියලා පෙන්නන්න තියෙනවා. හරි. තමයි අපිට අවශ්‍ය අපි දන්න දේ මොකක්ද? අවම උපරිම වෙන තැන. හරි. ඒක ඔබ ගන්න කොහොමද බලන්න. මෙතන කියනවට පැහැදිලිව පාදයක් ඒ කතාව වැඩක් නැහැ. කෙලිම කියනන් තිබුණ මොකද්ද? ax වර්ගඵලය අවම වන බව පෙන්වන්න. හරි. එහෙනම් ළමයි ඔයා ලියන්න. හරි. වර්ගඵලය වෙන්නේ මේ ax නේ. dax බෙදීම dx සමානයි බිඳුව විට හරි ax හි මේ වැදගත් ඒවනේ අවම උපරිම ලැබේ අවම හෝ නවමකම උපරිම ලැබේ හරි එහෙනම් හරි දෙක අවකලනය කරන්න ළමයි dA යට dx ax බෙදීම dx අවකලනය කරාම මොකක්ද දෙන්නේ ළමයි මෙන්න 2යි L ඍණ x හරි බෙදීම 16 කොමක් තියෙනවා වැඩි කිරීම තුලාවකලනේ ඍණ 1යි හරි මම කියලා දෙන්නේ මුලින්ම ගියා වර්ගයාවකල කරලා කඩාගෙන ඇතුළට ගියා ඇතුළේ ඍණ x තියෙන්නේ L කියන එක නියතයක් ළමයි L කියන එක දුර නියතයක් එතකොට ඍණ 1 මෙයාව ගණනය කරන්න
යට 4යි කොහොමත් ඉන්නවා. ඇයි නියතයක්නේ x වර්ගය 2x. 2x. මෙයාට 2ට 2ක් කැපෙනවා. 8යි. මෙයාට 2ට 2ක් කැපෙනවා. එහෙනම් හරි. මෙයා සමාන කරනවා. හරි. ඍණ l ඍණ x sorry. දැන් බිඳුව සමාන කරන්න බෑ. බිඳුව සමානයි. ඍණ l ඍණ x බෙදීම 8 මෙතනින් එනවා. x බෙදීම 2යි 5. x බෙදීම 2යි 5. එහෙනම් මේක මේ පැත්තට ගෙනියලා සමාන කරන්න. හරි සමාන කරන්න. හරි කිසි අවුලක් නැහැ ඊට පස්සේ. තමයි විශේෂ ලක්ෂණයක් තියෙනවා. විශේෂ ලක්ෂණයක් තියෙනවා. මොකක්ද විශේෂ ලක්ෂණය? විශේෂ ලක්ෂණය තමයි මෙතන ළමයි අපිට බිඳුවේ තව සුළු කරන්න දෙයක් නැහැ. අපිට x හොයන්න නෙමෙයි තියෙන්නේ. x හොයන්න නෙමෙයි තියෙන්නේ. අපිට කියන්න තියෙන්නේ ළමයි මෙන්න මේක. හරි සමචතුරස්‍රයේ පාදයක් හා වෘත්තයේ විස්කම්භයක් සමාන වලට. ඒතර වෘත්තයේ විස්කම්භයකුයි සමචතුරස්‍රයේ පාදයකුයි. වෘත්තයේ අරය කීයද අපි ගත්තේ? වෘත්තයේ අරය අපි ගත්තේ x බෙදීම මතකද? වෘත්තයේ අරය ගත්තේ කීයද අපි ගත්තේ? හරි වෘත්තයේ අරය ගත්තේ අපි x බෙදීම 2යි 5. වෘත්තයේ අරය ගත්තේ x බෙදීම 2යි 5. එහෙනම් හරි ඒගොල්ලෝ අන්තිමට කියනවා සමචතුරස්‍රයේ පැත්තක දිග නැත්නම් සමචතුරස්‍රයේ පාදයක දිග වෘත්තයේ විස්කම්භයට සමාන වෙනවා කියලා. හරි ළමයි දැන් මෙතන සුළු කරන්න යන්න කලින්. හරි කලින් එකේ විශේෂත්වය අපි ගෙලින්ම x හොයාගෙන ඊට පස්සේ එහෙමනේ කතාව. දැන් මෙතනින් පොඩි කතාවක් හොයලා තියන්න පුළුවන් අපිට. දැන් ඒගොල්ලෝ මේක හැමෝටම පේන්නේ නැහැ. හරි මේක පොඩ්ඩක් අමාරුයි. ඒ කියන්නේ මම මේක සාකච්ඡා කරන්නේ. දැන් මෙතන සමචතුරස්‍රයේ පැත්තක දිග හොයන්න කියන්නේ ළමයි l ඍණ x බෙදීම 4නේ. හරි දැන් වෘත්තයේ අරය කියන්නේ x බෙදීම 2යි 5. x බෙදීම 2යි 5. අපි කලින් හොයාගත්තේ. දැන් ඒගොල්ලෝ කියන්නේ මොකද්ද? සමචතුරස්‍රයේ පැත්තක දිග වෘත්තයේ විස්කම්භයට සමාන වන අවස්ථාව කියන්නේ. හරි. ළමයි මෙතන l ඍණ x උත් තියෙනවා. x බෙදීම 2යි 5යි තියෙනවා. එහෙනම් තව සුළු කරොත් ඔක නැතිලා යනවා. එහෙනම් මෙතනින් නවත්තන්න ඕන ගන්න. නවත්තන්නේ නැහැ අපි. සමාන වෙන අවස්ථාව පෙන්වන්න බෑ. l ඍණ x බෙදීම 8 වෙන්න සමාන වෙනවා x බෙදීම 2යි 5. හරි. තව චුට්ටක් මේක සුළු කරමු. මේගොල්ලෝ කියන විදිය මොකද්ද? සමචතුරස්‍රයේ පැත්තක දිග. ඒ කියන්නේ l ඍණ x බෙදීම 4. හරි. මම මෙතන 4 තියලා. හරි. ඒක වැඩි කරනවා මේ පැත්තට. 2කින්. 2කින් වැඩි කරනවා. ඇයි මට මෙතන 4 වරක් 2 තියන් තිබ්බනේ. 4 වරක් 2 තියෙන එක. 2 වැඩි කරනවා හලස්කුරු. මෙයාත් වැඩි කරනවා දෙකෙන් මෙයාත් වැඩි කරනවා. ඒතකොට මේ 2 කැපිලා යනවා. 2 කැපිලා ගිහිල්ලා මෙයා 2කින් වැඩි වෙනවා. මොකද්ද? x බෙදීම 2යි 5. x බෙදීම 2යි 5. මේ කියන්නේ මොකක්ද ළමයි? සමචතුරස්‍රයේ පැත්තක දිග. හරි. දෙවාරක් හරි. එහෙනම් අපිට කියන්න පුළුවන්. හරි. තාම මොකුත් කියන්න බෑ. හරි. dAx යට dx සමානයි බිඳුව ඊට ax අවම උපරිම ලැබෙනවනේ. එහෙනම් අවම හෝ උපරිම අවස්ථාවේදී l ඍණ x බෙදීම 4 නැත්නම් සමචතුරස්‍රයේ පැත්තක දිග සමාන වෙනවා. අර ඒ වගේ දෙගුණයකට. දැන් තමයි සමානක් කටි x හොයලා එහෙම කරන්න පුළුවන්. නමුත් මෙතනදී චුට්ටක් අපි කපටි වෙන්න අවශ්‍ය වෙනවා. මොකද මෙතනින් අපිට කෙලින්ම l ඍණ x උත් වෙනවා. x බෙදීම 2යි 5 එනවා. එහෙනම් ඔයාට වාක්‍යයක් කියන්න දෙයක් නැහැ. හරි. දැන් ඔයාලට පෙන්නන්න තියෙන්නේ මෙන්න මේ අවස්ථාවේදී dx යට dx සමානයි බිඳුව විට ax අවම වෙනවා කියලා කියන්නේ. හරි. එහෙනම් මේක පෙන්නුවා අපි දැන් මොකද්ද පෙන්නුවේ? සමචතුරස්‍රයේ පැත්තක දිග අරය මෙන් දෙගුණයි කියලා පෙන්නුවා. එහෙනම් හරි. සමචතුරස්‍රයේ පැත්තක දිග අරය මෙන් දෙගුණ නැත්නම් විස්කම්භයට සමාන වන අවස්ථාවේදී අවම හෝ උපරිම ලැබෙනවා කියලා දන්න. දැන් අවම උපරිම පෙන්වන්න යන්න තියෙන්නේ. එහෙනම් අපි බලමු දැන් මොකද්ද වෙන්නේ කියලා. හරි. ලකුණු පරීක්ෂා කිරීම dA යට dx. හරි. දැන් ළමයි x සමානයි කීයද මේක? හරි. x සමානයි කීයද? වැඩි බහල් වෙනවා. හරි. x සමානයි කීයද? දාන්න වෙයි. හරි. දැන් මෙතනින් අපි මේ කතාව පෙන්නුවා. නමුත් මෙතන අපිට එක්ස්ට්‍රා ගයක් දාන්න වෙනවා. එහෙනම් මෙතන x උත් කරගන්න වෙනව නේද? වෙන කරන්න දෙයක් නැහැ.
එහෙනම් x උත්තර ගන්න. හරි. x උත්තර ගන්න වෙනවා අනිවාර්යයෙන්. ඇයි වෙන කරන්න දෙයක් නැහැ. වෙන කරන්න දෙයක් නැහැ. එහෙනම් x උත්තර ගන්න. හරි. මෙතනින් l බෙදීම 4 තියෙනවා මුලින් 4 වැඩි කරන්න. මුලින් 4 වැඩි කරන්න. හරි. 8න් බෙදනවා. 4න් වැඩි කරලා x එකතු කරන්න යන්න. හරි. හතරෙන් වැඩි කරන්න. එතකොට එනවා ළමයි. මේක දැන් මේකත් මේ ටික අර ලියා ගන්න. මේ ටික ලියා ගන්න. හරිද? මේ ටික ලියා ගන්න. මේ ටික ලියා ගන්නකොට මෙතනින් වාක්‍යයක් ලියන්න පුළුවන්. හරි? මෙතනින් ඔයාලට වාක්‍යයක් ලියන්න පුළුවන්. හරි? එම නිසා dA dx සමානයි බිඳුව ඊටදී. හරි? සමචතුරස්‍රයේ පැත්තක දිග සමානයි මෙයාගේ වෘත්තයේ විස්කම්භය වේ. හරි? විස්කම්භය වේ. එතකොට අපිට දැන් පෙන්වන්න තියෙන්නේ මෙතන අකුණු පරීක්ෂා කරන්න එපේ. එතකොට අපි මෙතන x හොයා ගන්න ඕන. අන්න එතකොට තමයි x අවශ්‍ය වෙන්නේ. l ඍණ x බෙදීම 4 මෙතන x උත්තර ගන්න. 2x බෙදීම 2.5. අන්න දෙකට දෙක කැපෙනවනේ. හරි. මෙතන x උත්තර ගන්න පුළුවන් අපිට. මේ පැත්තට 5 වලින් වැඩි කරලා මේ පැත්තට x වලින් වැඩි කරලා 4x. 5l ඍණ 5x. මේක මේ පැත්තට අරන් යන්න. හරි. x වෙනවා ළමයි 5l බෙදීම 4 ධන 5. 4 ධන 5. එහෙනම් ළමයි ඔයගොල්ලෝ ඔළුවේ තියෙන්න ඕන දැන්. හරි. l කතාව අපිට වැඩක් නැහැ. හරි. මෙතනදී dr dx බිඳුව වෙලාවදී 5l බෙදීම 4 ධන 5. හරි. එතකොට මේක තමයි මම දැන් ටිකක් අපහසු ගානකට තිබ්බේ. අපහසු ගානකට තිබ්බේ මේක තමයි. දැන් මේක ලකුණු පරීක්ෂා කරද්දී. හරි. දැන් ඔළුවේ තියෙන්න ඕන. l වැඩක් නැහැ අපිට. l කියන්නේ නියතයක් අපි ආතියාව නිකන් 10 වගේ. l කියන්නේ 10 කියලා හිතන්නකො. මෙයා 3යි. 3යි කියලා අසරණ වශයෙන් හිතාගන්න. 5. මෙයා 3යි කියලා හිතාගන්න. 4යි 7යි. උඩ තියෙන ළමයි 4යි මෙයා 3යි මෙයා 30යි. හරි. l කියන්නේ 10 වගේ හිතන්න. මොකක් හරි නියතකයක්. හරි. l කියන්නේ 5 කියන එක 3.1 4යි 3යි කියලා දාමු. 3 වරක් 10 උඩ ඉන්නොත් 30. යට 4 ධන 3. ඒ වගේ අපි හිතාගන්න. හරි. ඒතකොට යට 7යි උඩ 30යි. 30 බෙදීම 4. 7 දශම ගානක් දැන් තියනවා කියන හිතන්නකො. ඒකට ඕගොල්ලෝ නියතකයක් හිතෙන් තියාගන්න. හරි. දැන් දාගන්න ළමයි x ඊට වඩා අඩු එකක්. දැන් තියෙන ළමයි 4යි ගන්න. හරි. උඩ 30 බෙදීම යට 7ක්. හරි. x ට දාමු අපි එකක් දාන්න. x ට 1. x ට 1 දැම්මම මොකද ගන්න මේකට? x ට 1 දාන්න. දාලා බලන්න මේකට එන උත්තරේ මොකක්ද කියලා. අපිට ආ dr dx මෙයානේ. හරි. මොකද්ද බලන්න? x ට 1 දැම්මොත් මොකද වෙන්නේ? මෙතන එනවා l ඍණ 1. ඍණ 1කින් වැඩි වෙනවා. l ඍණ 1 ඍණ 1 වැඩි වුණාම මොකද්ද වෙන්නේ? මෙතන එන්නේ 1 යට 5. හරි. මම දැන් පැහැදිලිව ලියා ගන්න. dr dx හරි. කැපුණාට පස්සේ ලියා ගන්න. l ඍණ x ඍණ l ඍණ x බෙදීම 8 ධන x බෙදීම 5. right මෙතන කියන්නේ තමයි මම කිව්වේ l වලට අපි දානවා 1. l වලට දානවා 1. හරි. l වලට දානවා 1. හරි. 1 දැම්මම මොකද වෙන්නේ? මෙයා 10යි කියලා මම හිතුවා. 10 ඍණ 1 9යි. හරි. මෙයා 10යි 10 ඍණ 1 9යි. 9 බෙදීම 8 ඍණ 1යි දශම ගානක්. මෙතන එනවා 1 බෙදීම 3. 3න් 1යි. නා උත්තරේ ඍණ 1යි දශම ගානක් එනවා මෙතනින්. ඍණ 1යි දශම ගානක්. මෙතනින් එන ළමයි x කියන්නේ 1යි ගත්තේ. 1 බෙදීම 5 කියන්නේ 3 ගත්තේ. 3න් 1යි කියන්නේ බිඳුව දශම ගානක්. බිඳුව දශම ගානක්. එනවා ළමයි ආන්සර් එක බලන්න. වැඩි කියලා කවුද? ඍණ 1යි දශම ගානක්. හරි. ඊට පස්සේ ගෑ දැන් දාන්න ළමයි දැන් 3 4 වගේ මෙතන තියෙන්නේ. එහෙනම් දාමු අපි නිකන් 5 වගේ දාමු. 5 වගේ දාමු. හරි. එතකොට ළමයි මෙතන ඉන්නේ මොකද්ද? ඍණ 5 l කියන්නේ 10යි. 5ක් අඩු කරාම කීයද එන්නේ? 10 ඍණ 5යි. 10 ඍණ 5 බෙදීම 8. 5 බෙදීම 8. ඔන්න වෙන්නේ. හරි. ටික ඒ වගේ හරි අපි ඒවා දාන්නේ නැහැ මෙතන හොඳේ. ඒවා දාන්නේ නැහැ මෙතනට. අපි ලකුණ විතරයි දැම්මම ඇති. මෙතනට දාලා ආවේ 5 බෙදීම 3. 5 බෙදීම 3. කවුද ලොකු ළමයි? මෙන්න මෙයා ලොකු. එහෙනම් එන උත්තරේ ධන එන්නේ. ධන එක්ක යන ලකුණු ලොකු. එහෙනම් අපිට කියන්න පුළුවන්. හරි. x සමානයි dA යට dx
සමානයි බිඳුව විතරයි. හරි. AXC අවම ලැබේ. හරි. එවිට ළමයි සමචතුරස්‍රයේ පැත්තක දිග සමානයි. හරි. වෘත්තයේ විස්කම්භය වේ. හරි. ගානේ වැදගත් තැන තිබ්බ ගොඩක්. කොහෙද වැදගත් තැන? හරි. මුලින්ම අපිට L දැන් ඒගොල්ලෝ x දුන්නා. x දුන්නාන් පස්සේ අතන L ඍණ x ගන්න තිබ්බා. හරි. හොඳට මතක තියාගන්න. ඊට පස්සේ සමචතුරස්‍රයේ පැත්තක දිග්ගම L ඍණ x බෙදීම 4යි. හරිද? වටේ දිග x ට සමාන කරලා 2πr සමානයි x. එතකොට අපිට x ගන්න පුළුවන් වුණා r ගන්න පුළුවන් වුණා x බෙදීම 2යි. හරි. එතනින් මේ කතාව ඉවරයි. ඊට පස්සේ හරි ඒගොල්ලෝ කියන විදිහට වර්ගඵලය ලියාගත්තා. වර්ගඵලයේ සමචතුරස්‍රය වර්ගවලේ පැත්ත දිගේ L ඍණ x බෙදීම 4 එක වැඩි කරා යාගෙම්ම. එතකොට L ඍණ x ගේ වර්ගය බෙදීම 16ක් ආවා. අර යාගේ r කියන එක ආවා x බෙදීම 2යි. හරි. ඒ වගේ එයාගේ වර්ගඵලය ආවේ x වර්ගය බෙදීම 4යි. හරි. πr වර්ගය. ඊට පස්සේ ඒ දෙක එකතු කරාම අපිට ax වගේ පේපර් එකේ තියෙන උත්තරේ එනවා. ඊට පස්සේ ළමයි අපෙන් අහනවා හරි විස්කම්භය සමානයි වෘත්තයේ විස්කම්භය සමානයි සමචතුරස්‍රයේ පැත්තක දිග වෙලාවට මෙයාගේ අවමය හම්බ වෙනවද කියලා. අවමය හම්බ වෙනවා නම් ළමයි අපි කෙලින්ම අවකලනය කරනවා. අවකලනය කරලා සමානයි බිඳුව වෙලාවට අපිට කියන්න බෑ උපරිමයක්ද අවමයක්ද කියලා. අපි හින්දා ලියනවා අවම හෝ උපරිම හම්බ වෙනවා කියලා. අවම හෝ උපරිම හම්බ වෙනවා කියලා. එහෙනම් අපි ඒ දෙක අවකලනය කරලා බිඳුවට සමාන කරාම ළමයි අපිට එක අවස්ථාවක් ආවා. සමචතුරස්‍රයේ පැත්තක දිගයි වෘත්තයේ විස්කම්භයයි සමාන වෙච්ච. හරි මෙයා අවකලනය කරලා බිඳුවට සමාන කරා. ඊට පස්සේ අපි කරන්න ඕනේ මොකද්ද? ඒ අවස්ථාවේදී මෙයාගේ අවමයක්ද එන්නේ කියලා බලන්න ඕනේ. අන්න ඒකට තමයි ලකුණු පරීක්ෂා කරන්න තියෙන්නේ. ලකුණු පරීක්ෂා කරාම ලස්සනට ආවා බිඳුව වෙලාවට අවමයක් එනවා කියලා. ළමයි එතකොට අපි මෙතන ආදේශ කරන්න ඕනේ x ට x කියන එක නා උක්ත කර ගන්න ඕනේ. ඒක තමයි මෙතනින් කරන්නේ. හරි x උක්ත කර ගන්න ඕනේ. හරි. නමුත් ළමයි මෙතන x උක්ත කරගෙන යන්න එපා. හරි. යන්න එපා මෙතන උත්තරේ ඉක්මනට ගන්න පුළුවන්කම තියෙද්දි තව වැඩි කර ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක නිසා ඕගොල්ලෝ මෙතනින් උත්තරේ හදාගෙන ඊට පස්සේ අන්තිමට x හොයාගත්තා නම් ඒක අවුලක් නැහැ. එහෙනම් දැනට කතාව මෙච්චරයි. එහෙනම් අපි 2010 අවසන් කරා. 2010 අවසන්. 2012 ගාන. 2012. මේක නම් ටිකක් ලේසි ගානක්. හරි. අපි මේක හදමු. තමයි මුලින්ම අපිට කියනවා AB සමානයි A වෙච්ච BC සමානයි B වෙච්ච ABCD ඍජුකෝණාශ්‍රයක් ගමු. AB සමානයි AB සමානයි A වෙච්ච BC සමානයි B වෙච්ච එක. මෙයාගේ P අණු CD මත විචලනය වෙන ඕන තැනක්. P කියන්නේ කොහේ හරි කෙනෙක් එයාට CD මත ඕන තැනක යන්න පුළුවන්. CD මත ඕන තැනක යන්න පුළුවන්. කැමති එක්කෙනෙක්. කැමති තැනක් ඔයාලා ලකුණු කරන්න. හැබැයි ළමයි මේ වගේ වෙලාවට අපි සාධාරණ තැනක් ගන්න ඕන. හරි. මේ කොහොම ලකුණු කරගන්න එපා. හරි. හොඳට මතක තියාගන්න. සාධාරණ තැනක් ගන්න ඕනේ ගානකට යද්දි කොහොම ලකුණු කරගන්න එපා. හරි P කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා. හරි. හොඳට බලන්න. AP ධන PB LX ලු. හරි. AP ධන PB LX ලු. මෙන්න මේක LX ලු. හරි. LX කියන්නේ ළමයි AP ධන PB. හරි. දත්ත බලන්න ඕන දත්ත. හරි. ඊට පස්සේ මොකක්ද කියන්නේ? DP කියන්නේ x කියලා කියනවා. DP කියන්නේ x. DP කියන්නේ කවුද? DP. මෙන්න මේකේ x ලුවම මේකේ x. ඉතින් අද එයා x දුන්නා. මෙයා හොයාගන්න පුළුවන්. A ඍණ x. මෙයා හොයාගන්න පුළුවන් A ඍණ x. ඇයි? මෙයා A නම් මෙයාත් A. මෙයා x නම් මේ ටික සම්පූර්ණ මේ ටික A. හරි. සම්පූර්ණ එකෙන් x අඩු කරන්න තියෙන්නේ A ඍණ x. හරි. දැන් අපේ ගහන්නේ මොකද්ද? හරි ලේසි. LX කියන එක නම් හොයන්න තියෙන්නේ. LX කියනවා මේ දිගයි. මේ දිගයි එකතු කරාම එහෙනම් මෙතනදී ඍජු කෝණාශ්‍රාකාර නිසා ඍජු කෝණී ත්‍රිකෝණ මේ ටික x නම් මේ පාදේ මොකද්ද? D නේ. එහෙනම් මෙන්න මෙතන එනවා x වර්ගය දාන b වර්ගය. කිසි අවුලක් නැහැ. මේ ටික a ඍණ x මේ ටික b නම් හරි. මෙතන එදින්නේ නැහැ වර්ගයේ වර්ගමූලය. මොකක්ද දෙන්නේ?
හරි මම මේ යටිට යන්න AB කියන කියනවා x වර්ගය ධන b වර්ගය PB කියන එක කියනවා මේක නම ඉතින් මෙයාගේ වර්ගය මොකද්ද හරි a ඍණ x ගේ වර්ගයේ වර්ගමූල a ඍණ x වර්ගය ධන b ගේ වර්ගමූල ධන b වර්ගයේ වර්ගමූල ඉතින් lx කියන්නේ ඔන්න ඔය දෙකේ එකතු lx කියන්නේ මේ වලම නිකන් ලකුණු හරි x වර්ගය ධන b වර්ගය a ඍණ x ගේ a ඍණ x හරි ප්‍රශ්නේ මතකයි ධන b වර්ගය ඔක තමයි අපිට පෙන්නන්න තියෙන්නේ හරි L ඍණ x අවම දිග හා මේ අවම දිගට PA පිහිටුම CD මත සොයන්න. හරි LX අවමයි කියන ළමයි DLX බෙදීම DX සමානයි බිඳුව විට LX හි LX ගේ අවම උපරිම ලැබේ. හරි කෙලින්ම ලියන්න නම් කියනවනේ යාගේ අවම දිග එන එයා අවකලනය කරන්න තියෙන්නේ. එයා අවකලනය කරන LX අවකලනය කරන්න DLX එන dx වර්ගමූල එන 1ට 2යි වර්ග sorry වර්ගමූල කියන්නේ භාගය බලය x වර්ගය ධන b වර්ගය වැඩි කරනවා 2x පුරාව කරලා හරි මෙයාගේ අවකලනය කරා 1ට වර්ගමූල 2යි හරි එයාම එනවා එයාම a ඍණ x ගේ වර්ගය ධන b වර්ගය තමයි විස්කි වගේ තියෙන්න ඕනේ මේවා වැඩි කරන්න ඕනේ තුලාව මේ ඇතුලේ අවකලනය කරාම හරි වර්ගමූලය අවකලනය කරාම ඊට පස්සේ අතුලට ගියා කඩාගෙන වර්ගයක් තියෙනවා මෙයා නියතයක් නේ කොහොම වර්ගය අවකලනය කරාම 2යි a ඍණ x 2යි a ඍණ x වැඩි කරනවා මෙයා i ඍණ x ගේ වැඩි වෙන්න ඕන ඍණ 2යි අවකලනය නම් බැරි වෙන්න බෑ. 2ට 2 කැපෙනවා ළමයි. 2ට 2 කැපෙනවා. එන අවකලනය යනවා dlx යට dx. x බෙදීම x වර්ගය ධන b වර්ගය. මෙතන කියනවා ඍණ a ඍණ x වර්ගමූලය තුලේ a ඍණ x ගේ වර්ගය ධන b වර්ගය. හරි. එහෙනම් මෙයා බිඳුවට සමාන කරලා a මොහොතේ x හොයන්න. අපිට x හොයාගත්තා නම් හරි. එහෙනම් අපි කරමු මෙයා බිඳුවට සමාන කරලා x හොයමු. බිඳුවට සමාන කරාම x lx බිඳුව මෙයා බිඳුවට සමාන කරාම x වර්ගය ධන b වර්ගය සමාන ඍණ a ඍණ x a ඍණ x ගේ වර්ගය ධන b වර්ගය සමානයි බිඳුව සමානයි බිඳුව. හරි එහා පැත්තට අරගෙන x සමාන තමයි වර්ගමූල තියෙද්දි ළමයි වර්ගමූල දෙක දෙක එක පැත්තේ තියාගන්න එපා. හරි හරි මෙතන ඍණ තිබ්බත් ධන තිබ්බත් වර්ගමූල දෙන්නෙක් අර තියෙනවනේ වර්ගමූල මෙයාගෙත් තියෙනවා මෙයාගෙත් තියෙනවා. එන අරන් යන්න ශනිකව අරන් යන්න දෙපැත්තට දෙපැත්තට අරන් ගිහිල්ලා වර්ගමූල නැති කරගන්න. කොහොමද කරන්නේ වර්ග කරන දෙපැත්ත. දෙපැත්ත වර්ග කරනවා. මේ පැත්ත වර්ග කරාම x වර්ගය එනවා. යට වර්ග කරාම x වර්ගය දාන b වර්ගය. මේ පැත්ත වර්ග කරාම a ඍණ x ගේ වර්ගය එනවා. a ඍණ x ගේ වර්ගය. හරි. ඕන යන a ඍණ x ගේ වර්ගය. යට වර්ග කරාම එනවා a ඍණ x ගේ වර්ගය. දාන b වර්ගය. හරි. අනස්කුලිත. එයා වැඩි කරාම එනවා a ඍණ x ගේ වර්ගය වැඩි කරනවා x වර්ගය. b වර්ගය x වර්ගය. මෙයා වැඩි කරාම එනවා x වර්ගයේ a ඍණ x ගේ වර්ගය. ධන b වර්ගය a ඍණ x ගේ වර්ගය. මේකට මේක අපල දාන්න. එහෙනම් ළමයි b වර්ගයට d වර්ගය කපන්න පුළුවන්. එහෙනම් x වර්ගය සමානයි a ඍණ x ගේ වර්ගය. එහෙනම් අපිට උත්තර දෙයක් ගන්න ඕන. x සමානයි ධන හෝ ඍණ a ඍණ x.
හරි එහෙනම් ඒක උත්තරයක් එනවා ධන සලකමු x සමානයි a ඍණ x මෙයා ගියාම එනවා x එනවා a බෙදීම 2යි ඍණ සලකුවොත් එනවා x සමානයි ඍණ a ධන x මෙයා මෙහෙට ගෙච්චම උත්තරයක් එන්නේ නැහැ එහෙනම් අපේ උත්තරේ එනවා x සමානයි a බෙදීම 2යි x සමානයි a බෙදීම 2යි හරි එහෙනම් CD මත x සමානයි a බෙදීම 2යි එහෙනම් අපේ මොකක්ද දෙන්නේ හරි දැන් අපි ළමයි බලන්න ඕන කතාව තමයි දැන් බලන්න ඕන අපි දන්නේ නැහැ මේක අවමද උපරිමද කියලා එහෙනම් දැන් අපිට x සමානයි a බෙදීම 2 එහෙනම් දැන් ඔයා බලන්න හරි x සමානයි a බෙදීම 2කට වඩා අඩු එකකුයි x සමානයි a බෙදීම 2කට වඩා වැඩි එකකුයි දාන්න dlx යට dx ලකුණ පරීක්ෂා කරන්න හරි x සමානයි a බෙදීම 2යි කියලා අපි දාන්න එහෙනම් a බෙදීම 2කට වඩා වැඩි එකක් දාන්න ළමයි a බෙදීම 2කට වඩා වැඩි එකක් ඔයාලට කැමති එකක් දාන්න හැබැයි දාන්න ඕනේ මෙන්න මෙයාට දාන්නවා හරි මම දානවා ශ්‍රීනාගයන් ආදේශ කරන්න එපා දිගවලනේ අපි දාන්නේ. හරි ඒ වගේ අපි නිකන් ඔයාලට අපි පොලි ට්‍රික්ස් බලන්න. මොකද අපිට මෙතන ලකුණු දෙක විතරයි ඕන. එහෙනම් ඔයා දාන්න. මම දානවා A වගේ. A දැම්ම ගමන් ළමයි මෙතන A ඍණේ බිඳුවක් කියලා යනවා. එන්නේ ළමයි එන උත්තරේ ධන උත්තරයක්. හරි? මේ උත්තරය ධන උත්තරයක්. මේ උත්තරය ධන උත්තරයක්. ඊට අමතරව A බෙදීම දෙකට වඩා අඩු එකක් දාන්න. හරි? මම දානවා හරි x එනකොට බිංදුව දැම්ම මොකද ගන්නෙ හරි මේව නිකන් ට්‍රික්ස් විතරයි x එනකොට බිංදුව දැම්ම මොකද වෙන්නේ මේ ගෑල්ලම බිංදුවක් කළා යනවා මේ ගෑල්ල බලන්න ඍණ a මෙයා බිංදුවෙන් ඍණ a ඍණ ගෑල්ලක් හරි එහෙනම් ළමයි වාට පේනවා මෙන්න මෙතනදී තමයි අවම වෙන්නේ x සමානයි a බෙදීම 2ක් වෙලා හරි x සමානයි a බෙදීම 2ක් පිට lx අවම වේ වෙනවා අපෙන් අහන්නේ මොකද්ද අවම දිග සහ නේද හරි උපරිම දිග සොයන්න කියලා හරි CD මත කුමන ලක්ෂයේ තියන්න ඕනේ කියලා හරි මොන ලක්ෂයේ තිබ්බමද අවම දිග එන්නේ කියලා එහෙනම් අවම දිග එන්නේ ළමයි හරියටම හරි CD ගේ මැද තිබ්බොත් තමයි අවම දිග එන්නේ එහෙනම් අවම දිග එන්නේ CD ගේ මැද තිබ්බොත් දැන් මෙයා උපරිම වෙන්න ඕන හරි මෙයා උපරිම වෙන අගේ අහනවා හරි උපරිම කරන්න ළමයි උපරිම කරන්නේ කොහොමද දැන් ආයි හොයන්න දෙයක් නැහැ හොඳේ ආයි හොයන්න දෙයක් නැහැ දැන් ඕගොල්ලෝම තේරුම් ගන්න මොකද්ද දැන් මේ කතාව හරි දැන් අවම දිග ගාන අවුලක් නැහැ නේද අවම දිග ලැබෙන්න අපිට x සමානයි a බෙදීම 2 වෙලා. ඒතර අවම දිග අහනවනේ අපේ. හරි. අවම දිග හා හරි. එතකොට ළමයි මෙතන x වෙනකොට a බෙදීම 2 ආදේශ කරලා උත්තරේ දාන්න. හරි. මම කලින් උත්තරේ දාන්න සුළු වෙන උත්තරේම. a බෙදීම 2යි a බෙදීම 2 වර්ගය 4යි. මෙතන එනවා 4යි b වර්ගයේ ධන a වර්ගය. හරි. a වර්ගයේ බෙදීම 4යි. හරි. එන්න ළමයි උත්තරේ. එන්න මේක. a වර්ගයේ ධන 4යි b වර්ගයේ වර්ගමූලය. ඔන්න ඕක තමයි n. හරි. lx ගේ අවම දිග. අවම දිග මේකනේ. හරි. එහෙනම් උපරිම දිග එන්නේ අපින් අහන්නේ උපරිම දිග. හරි. උපරිම දිග අපෙන් අහනවා. අවම දිග එන්නේ ඔන්න ඕක. හරි. මේකට a බෙදීම 2 ආදේශ කරලා x එනකොට. එහෙනම් උපරිම දිග අපෙන් අහනවා. හරි. lx ගේ උපරිම දිග හොයන්න කියලා. ළමයි රූපෙන්ම අපිට කියන්න වෙන මේ වෙන කරන්න දෙයක් නැහැ. හරි. අවම දිග අපි හෙව්වා. දැන් උපරිම දිග හොයා ගන්න මාර්ග S. උපරිම දිග. හරි. දැන් අවම දිග එන්නේ හරි මැදන. හරි. අවම දිග එන්නේ හරි මැදනන්නේ. දැන් තේරුම් ගන්න. හරි. මෙයා හරියට මැද ආවොත්ලු P නේ. P හරියට මැද ආවොත්ලු
AP ධන PB අවම වෙන්නේ. දැන් අපෙන් අහනවා AP ධන PB උපරිම වෙන්න. හරි. එහෙනම් මොකද්ද වෙන්න ඕන? හරි. දැන් මෙයා හරි. මෙයා තව මෙහෙට ගියොත් මොකද වෙන්නේ? මෙයා තව මෙහෙට ගියොත් එහෙම මේක දිග වෙනවා. මේක දිග වෙනවා. හරි. මේක යම් තාක් කොට වෙනවා. දැන් ඒගොල්ලෝ කියනවා මෙතන අවමයි කියලා. හොඳට තේරුම් ගන්න. මෙතන අවමයි නම් ළමයි. මෙතනින් එහාට යන්න හරි උපරිම වෙන්න ගන්නවා. හරි. මෙතන අවම නම් මෙතනින් මෙහෙට එන්න උපරිම වෙන්න ගන්නවා. එහෙනම් වැඩිපුරම දැන් මේක දිග වෙන්න දැන් මෙහෙට යන්න මේක දිග වෙනවා. දැන් මේක දිග වැඩිම වෙන්නේ මෙන්න මෙතනදී. හරි. එක්ක මෙතනදී දැන් මෙයා මෙහෙට ගියොත් මොකද වෙන්නේ? මෙයාගේ දිග ඒත් මෙතනට වෙනවා. හරි. එක්ක මෙයා මෙහෙට ගියාන් පස්සේ ළමයි මෙයාගේ දිග වැඩි වෙනවා එන්නේ. තේරෙන්නද? හරි. මෙයා මෙතනට මේ පැත්තට යන්න AP ගේ දිග වැඩි වෙනවා. මෙන්න. මෙහෙම AP ගේ දිග වැඩි වෙනවා. හරි. එතන මෙයා මෙහෙට අපි හිතමු මේ ලක්ෂ්‍ය මෙහෙට ගියා කියලා. එතකොට මේක මෙහෙට වැඩි වෙනවා. හරි. දික් වෙන කර්ණයනේ. හරි. එහෙනම් ළමයි තේරුම් ගන්න ඕන කරුණ. හරි. දිග උපරිම වෙන්නේ එක්ක මේ කොනේ තිබ්බම නැත්තම් මේ කොනේ තිබ්බම. එහෙනම් උපරිම දිග වෙන්නේ ළමයි. හරි. ඒක වාක්‍යය ලියන්න. උපරිම දිග වෙන්නේ. හරි. මෙයාගේ මේක දන මේක. එතකොට මේක අපිට මේක ගන්න පුළුවන් අපිට A වර්ගයේ දන B වර්ගයේ වර්ගමූලය. නේද? තරමේ දන මේක අපිට ආවේ BC කියන්නේ B හරි තේරුම් ගන්න. හරි. ඒතර භාවිතවල මේවා තමයි සාමාන්‍ය ලේසි සාමාන්‍ය අමාරු ගණන්. 2005 2010 2012 ටිකක් වෙනස් කරනවා. නමුත් ළමයි දැන් මේ ගණන් අපි හදලා යන එකේ වාසිය තියෙන්නේ මේවා හදලා ගියාට පස්සේ අපිට ඕනෑම පාස් පේපර් එකට යන්න පුළුවන්. හරි. දැන් අපිට ඔළුවට ගන්න ඕන ටිප් ටික තමයි මොකද්ද? දැන් යම්කිසි ගාණක් ඒගොල්ලෝ කියනවා නම් අපි ඒ කවුද ඔයා බලන්න දැන් මෙතන නම් LX අවම කරන්න කිව්වා. ඉස්සෙල්ලා අපි හදපු ගානේ වර්ගඵලය අවම කරන්න කිව්වා. ඔහොමම අපි කිව්වා අවම කරන කතාව කියන්නේ මොකද්ද බලන්න. ඒ මුලින්ම කියනවා වර්ගඵලය නම් වර්ගඵලෙට ප්‍රකාශනය ලියන්න. හරි. ඒගොල්ලෝ කියන්න පුළුවන්. දැන් මුලින්ම හදපු ගානේ වියදම. නම් වියදමට අපි ප්‍රකාශනය ලියන්න ඕන. හරි. ලාභදායී වෙන එක නෙවෙයි. අන්න ඒ වගේ ළමයි ඕගොල්ලන්ට මේක ප්‍රායෝගිකව යොදා ගන්න පුළුවන් ප්‍රායෝගිකව ඕනෑම අවස්ථාවක. හරි. ඕනම එකක් අවම උපරිම බලන්න නම් ඔයා ඒ අවම උපරිම කරන්න ඕන එක්කෙනාට අදාළ ප්‍රකාශනය ලියන්න, එයාව අවකලනය කරන්න, බිඳුවට සමාන කරන්න, ලකුණු පරීක්ෂා කරන්න. එහෙනම් ඔය ටික කරායින් පස්සේ ඔයාට මේ භාවිත කොටස බැරි වෙන්න විදියක් නැහැ. හරි. එතනින් එහාට ළමයි අහන්නේ නිකන් සාමාන්‍ය දැනීම වගේ ප්‍රශ්න. සාමාන්‍ය දැනීම කියන්නේ මොකද්ද? දැන් ඒ වෙලාවට දැන් මේක කතා බලන්න. හරි. අවමයක් වේ LX හොයන්න. LX කියන එක අපිට ඒ බෙදීම දෙකට ආදේශ කරන්න විතරයි. ඊට පස්සේ අහනවා උපරිම. උපරිම වෙන තැන අහනවා. ඒකට ළමයි ඉතින් මෙතන අවම නම් හරි අනිත් තැන් වල ඊට වඩා එන්න වැඩි වෙන්න ඕන. ඒතර ඔයාලට වැඩිම තැන වෙන කියන්නේ දුරම තැන කියන එක. හරි. ඒක ඉතින් ඒ වෙලාවට හිතෙන්න ඕන. හරි. මොකද මේකට ළමයි ලකුණු 5ක් හෝ ලකුණු උපරිම වුණොත් 10 හම්බෙන්නේ. ඊතුරු ලකුණු 70ම වට ගන්න පුළුවන්. හරි. ඒතර මෙතනින් ලකුණු 70ම ගන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟට අවකලන ප්‍රස්ථාර වලින් හමු වෙනතුරු හරි. එහෙනම් සමුගන්න මේක ඔයගොල්ලෝ subscribe කරලා තියාගන්න. එහෙනම් ඔයගොල්ලන්ට ජය වේවා.